අයිබෝන් උදේදුවේ අද අපි සාකච්ඡා කරන්නේ අලවි බදු සම්බන්ධව මේ හතරවෙනි වීඩියෝ. අලවි බදු සම්බන්ධව හතරවෙනි වීඩියෝ එක. උදේ අපි 10 වෙනි ප්‍රශ්නය නිබන්ධනයේ 10 වෙනි ප්‍රශ්නයයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හරිද? ප්‍රශ්න අංක 10 නිබන්ධනය ගන්න. 10 වෙනි ප්‍රශ්නයට එන්න අපි සූදානම් වෙන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ප්‍රශ්න 10 කියනවා පුතේ බලන්න පොතට එල්ලුම් සමීකරණය 500 ඍණ 10යි p. භාණ්ඩයක එල්ලුම් සමීකරණය QD සමානයි 500 ඍණ 10යි p. QS සමානයි ඍණ 75 ධන 15යි p. QS සමානයි ඍණ 75 ධන 15යි p. හරිද? right. පළවෙනි ප්‍රශ්නය අහනවා පුතේ සමතුලිත මිල සහ ප්‍රමාණය. ටගා සුළු කරලා ගන්න පුතේ. සමතුලිත මිලයි ප්‍රමාණය. පළවෙනි ප්‍රශ්නය අහනවා සමතුලිත මිල සමතුලිත ප්‍රමාණය. පුතේ සමතුලිත මිල කීයද? සමතුලිත මිල 23යි. සමතුලිත ප්‍රමාණය 270යි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ලියනවා සමතුලිත මිල 23යි සමතුලිත ප්‍රමාණය 270යි. හරිද? right. සරලයි. සමතුලිත මිල 23යි සමතුලිත ප්‍රමාණය 270යි. සමතුලිත මිල 23යි සමතුලිත ප්‍රමාණය 270යි. හරිද? right. ඊළඟ ඊළඟ අපිට මොකක්ද? පාරිභෝගික අතිරේක. දැන් පුතේ මතක තියාගන්න. අපි ඔය ඔක්කොටම කලින් පුංචි පස්තාර කෑල්ලක් ගහගෙන ඉන්නේ. පැහැදිලිද? පොඩි පස්තාරයක් යනවා. ඉතා වේගෙන් ප්‍රස්තාරය අදිනවා. Q P QP එනෝපේ සමතුලිත ප්‍රමාණය මේ එල්ලුම පටන් ගන්න 500. සැපයුම් පටන් ගන්න ඍණ 75. හරිද? right. තාම සරලයි. ඉන්න කතරයක්. හරිද? යා. සමතුලිත මිල 23යි. සමතුලිත ප්‍රමාණය 270යි. සමතුලිත මිල 23යි සමතුලිත ප්‍රමාණය 270යි. මෙතන දාමු 500 බෙදන්න 10න් මෙතනගේ කීයද? 50. 75 බෙදන්න 15න් මෙතනගේ කීයද? 5යි. හරිද? right. යා. බලන්න ඊළඟට කියනවා පුතේ සමතුලිත ප්‍රමාණය 270යි. ඊළඟ අර මොකක්ද? පාරිභෝගික අතිරික්තය. රෝමන් අංක 3 අහනවා. පාරිභෝගික අතිරික්තය. අනිවාර්යයෙන්ම සූත්‍රය ලියන්න. හොඳට මතක තියාගන්න පුතේ. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය හොයනවා නම් අනිවාර්යයෙන්ම සූත්‍රය ලියන්න. එතකොට සටහන් දාගන්න පුතේ. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්තය සොයන විට අනිවාර්යයෙන්ම සූත්‍රය ලියන්න. සමතුලිත මිලේදී පාරිභෝගික අතිරික්ත නිෂ්පාදන අතිරික්ත සොයන විට අනිවාර්යෙන් සූත්‍රය ලියන්න. සූත්‍රය ලියන්න. දෙකෙන් එක වැඩි කිරීමේ සූත්‍රය. යක් පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. කොහොමද එන්නේ? දෙකෙන් එක වැඩි කළා. පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල ඍණ සමතුලිත මිල. පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල ඍණ සමතුලිත මිල. වැඩි කරන්නේ සමතුලිත ප්‍රමාණය. මේ 270.
උත්තරේ එනවා පුතේ. කීයද? 3645. පාරිභෝගික අතිරික්ත එනවා 3645. 3645. 3645. හරිද? right. 3645. යන් ඊළඟ 3645. ඊළඟ අහනවා පුතේ ප්‍රමාණය ශූන්‍යයේදී ඉල්ලුම් මිල. යන ප්‍රමාණය ශූන්‍යයේදී ඉල්ලුම් මිල. ප්‍රශ්නාංක 3 යටතේ ප්‍රමාණය ශූන්‍යයේදී ඉල්ලුම් මිල. ගන්න ඉල්ලුම් සමීකරණ QD සමානයි 500 ඍණ 10යි P. අහනවා ප්‍රමාණය ශූන්‍යයේදී ඉල්ලුම් මිල. පුතේ දාන්න ප්‍රමාණයට බිංදුව. බලන්න මෙතන මිල. කරා හරිද? ප්‍රමාණය ශූන්‍යයේදී ඉල්ලුම් මිල. ප්‍රමාණය ශූන්‍යයේදී ඉල්ලන මිල. මෙතන දාන බිංදුව 500 ඍණ 10යි P. ඍණ 10යි P මෙහි ගේන්නේ 500. දෙපැත්තම බෙදන්න 10න්. P සමානයි 50. ප්‍රමාණය ශූන්‍යයේදී මිල 50යි. මේ ප්‍රස්ථාරෙත් මේ පෙන්නලා තියෙන්නේ. මේ මොකද්ද පුතේ? ප්‍රමාණය ශූන්‍යයේදී මිල. මේ තියෙන ප්‍රමාණක්ෂයෙන් මේ ප්‍රමාණක්ෂය. ප්‍රමාණය ශූන්‍යයේදී මිල. ප්‍රමාණය ශූන්‍යයේදී මිල. ප්‍රමාණය ශූන්‍යයේදී මිල. ප්‍රමාණය ශූන්‍යයේදී මිල. හරිද? right. ප්‍රමාණය ශූන්‍යයේදී මිල. යන් ඊළඟ අහනවා පුතේ ප්‍රමාණය ශූන්‍යයේදී ඉල්ලුම් මිල 50. ප්‍රමාණය ශූන්‍යයේදී ඉල්ලුම් මිල 50. ඊට පස්සේ නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය අනිවාර්යෙන් සූත්‍රය ලියන්න. නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ. හරිද? right. කොහොමද ගන්නේ? දෙකෙන් එක වැඩි කළා සමතුලිත මිල ඍණ. ඔයක සූත්‍රයේ වචන වල ලියලා තියෙනවා. සමතුලිත මිල ඍණ අවම මිල. සැපයුම් කරු අපේක්ෂා කරන අවම මිල. වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය කීයද පුතේ? 270. මට කියන්න දරුවෝ නිෂ්පාදන අතිරික්තය කීයද? 2430. නිෂ්පාදන අතිරික්තය 2430. නිෂ්පාදන අතිරික්තය 2430. ඊළඟ අහනවා පුතේ ප්‍රමාණය ශූන්‍යයේදී සැපයුම් මිල. මොකද ඊපස්සන්නේ ප්‍රමාණය ශූන්‍යයේදී සැපයුම් මිල. වදාරන්නේ ප්‍රමාණය ශූන්‍යයේදී සැපයුම් මිල. මේ
ප්‍රමාණය ශූන්‍යයේදී සැපයුම් මිල. ගන්න සැපයුම් සමීකරණය QS සමානයි ඍණ 75 ධන 15යි P. ප්‍රමාණය ශූන්‍යයේදී සැපයුම්. සැපයුම් ප්‍රමාණය බිඳුවේදී මිලා. මේ බිඳුව සමානයි ඍණ 75 ධන 15යි P. ඍණ 75 මේ පැත්තට අරන් ඉන්න. 75 සමානයි 15යි P. දෙපැත්තම බෙදන්න පුතේ 15න්. P සමානයි 5. මේ තියෙන්නේ පුතේ ඔය කියන ප්‍රමාණය ශූන්‍ය මිල. ප්‍රමාණය ශූන්‍යයේදී මිල. ප්‍රමාණය ශූන්‍යයේදී සැපයුම් මිල. සැපයුම් මිල. තමලේසි. ප්‍රමාණය ශූන්‍යයේදී සැපයුම් මිල. හරි. ඔය ටික කරා. ඔන්න දැනුයි බද්ද ගැන කතා කරා. ඔන්න නෝත් ඊට පස්සේ කියනවා හරිද? රයිට්. එනවා කොහමද එන්නේ පුතේ? කියන බලන්න. රුපියල් 10ක ඒකක බද්දක් පැනවීමෙන් පසු වෙළඳපොලේ සමතුලිතාවයන් නිෂ්පාදන පාරිභෝගික අතිරික්ත ගණනය කරා. බද්දක් ගහනවලු පුතේ රුපියල් 10යි. එහෙනම් බද්ද කීයද පුතේ? රුපියල් 10යි. රුපියල් 10ක බද්දක් පැනෙවුවම මොකක්ද වෙන්නේ? මේ බලන්න ඉස්සෙල්ලා. අපි පුතේ ඉස්සෙල්ලාම හදා ගන්නවා ස්ටෙප් ටික මතක තියාගන්න. බද්දට පස්සේ සැපයුම් සමීකරණය හදා ගන්න. කොහොමද හදාගන්නේ? QS සමානයි ඍණ 75 ධන 15යි P. අපි දන්නවා බද්දක් සැපයුම් සමීකරණයේ මිලෙන් අඩු වෙනවා. P ඍණ T වෙනවා. බද්දක් සැපයුම් සමීකරණයේ මිලෙන් අඩු වෙනවා P ඍණ T වෙනවා. පැහැදිලිද? right. බද්ද කීයද පුතේ? රුපියල් 10යි. බද්ද 10යි. බද්ද රුපියල් 10යි. හදමු. QS සමානයි ඍණ 75 ධන ඇතුළ වැඩි කරන්න 15යි P. ඇතුළ වැඩි කරන්න 150. QS සමානයි ඍණ 75යි 15යි 150යි. ඍණ 75යි 150යි ඍණ 225යි. ධන 15යි P. ඔය තියෙන්නේ පුතේ බද්දට පසු සැපයුම් සමීකරණය. බද්දට පසු සැපයුම් සමීකරණය. දැන් පුතේ බද්දට පස්සේ සැපයුම් සමීකරණය මෙන්න. ඉල්ලුම් සමීකරණය ගන්න මෙන්න QD සමානයි 500 ඍණ 10යි P. හරිද? දැන් පුතේ මේ දෙක තුලනය කරලා ගන්න. බදුපසු සමතුලිත මිලයි බදුපසු සමතුලිත ප්‍රමාණය. බදුපසු සමතුලිත ප්‍රමාණය. right. තුලනය කරමු. බදුපසු මිලයි බදුපසු සමතුලිත ප්‍රමාණය. දාන ඉලක්කම් බදුපසු මිලයි බදුපසු සමතුලිත ප්‍රමාණය. බදුපසු සමතුලිත මිල කීයද? 29යි. සමතුලිත ප්‍රමාණය සමතුලිත මිල කීයද? 29යි. සමතුලිත ප්‍රමාණය කීයද? 210යි. 210යි. මේ දෙක තුලනය කරාට පස්සේ එනවා සමතුලිත මිල 29යි සමතුලිත ප්‍රමාණය 210යි.
හරිද? බදුපස් සමතුලිත මිල 29යි, සමතුලිත ප්‍රමාණය 210යි. දැන් ඊට පස්සේ කරන්නේ මොකද පුතේ? හරිම සරලයි. බද්ධ නිසා සැපයුම් වක්‍රය විතැන්වෙනවා කොහාටද? වමට. සමතුලිත මිල 29යි 210යි. වමට විතැන්වෙනවා. මෙන්න S ධන T සරල රේඛාවක් ඇති. දැන් පුතේ අලුත් සැපයුම් වක්‍රය වමට පැනනවා. අලුත් සැපයුම් වක්‍රය පටන් ගන්න කියන්නේ 225 ඍණ 225. සමතුලිත මිල කීයද? 29. නව සමතුලිත මිල 29. සමතුලිත ප්‍රමාණය 210යි. දැන් බද්දට පස්සේ පාරි ගෙවන මිල 29. පාරි ගෙවන මිල. ඕකෙන් බද්ද ගෙවුවට පස්සේ නිෂ්පාදකයාට ඉතුරු වන සුද්ධ මිල කීයද? නිෂ්පාදකයාට ඉතුරු වන සුද්ධ මිල 19. සුද්ධ මිල. සුද්ධ මිල. right? ඕකයි. ලස්සන බලන්න. හොඳ රූපයක් වෙන. ඕන දෙයක් ගන්න කරන්න පුළුවන්. නේද? අර හිතින් මේ කරනවට වඩා ඕන එකක් ගණනය කරන්න පුළුවන්. හරිද? right. යන් ඊළඟ බද්දෙන් පසු පාරිභෝගික අතිරික්තය. බදු පසු පාරිභෝගික අතිරික්තය. බදු පසු පාරිභෝගික අතිරික්තය. පුතේ පාරිභෝගික අතිරික්තය කියන්නේ නිතරම පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵලය. පාරිභෝගික අතිරික්තය කියන්නේ හැමතිස්සෙම පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵල. පාරිභෝගිකයා ගෙවන මිලට උඩින් කොටසේ වර්ගඵල. දැන් පාරිභෝගිකයා ගෙවන මිල පුතේ 29යි. 29ට උඩින් කොටසේ වර්ගඵල. මෙන්න මේක. හොයමු. බදු පසු පාරි අතිරික්තය. බදු පසු පාරිභෝගික අතිරික්තය. හොයමු පුතේ ඉලක්කම. දෙකෙන් එක වැඩි කළා 50 ඍණ 29. 50 ඍණ 29 කීයද පුතේ? 21යි. මෙතන ඉඳලා මෙතෙන්ට 210. මට ඉලක්කම කියන්න. 2000 කීයද? ඇක්ටිව් ළමයෙක් ඉන්නවනේ ටක් ගාලා මැසේජ් දාන්න. උත්තර. ඇක්ටිව් වෙන්න ඕන ළමයි. කීයද? 2205. එහෙනම් පාරිභෝගික අතිරික්තය කීයද? බදුපසු පාරිභෝගික අතිරික්තය 2205. නිෂ්පාදන අතිරික්තය. බදුපසු නිෂ්පාදන අතිරික්තය. බදුපසු නිෂ්පාදන අතිරික්තය. මෙන්න නිෂ්පාදන අතිරික්තය. 19ට යට සැපයුම් වක්‍රයට උඩ. 19ට යට සැපයුම් වක්‍රයට උඩ. හරිද? මේ බලන්න. දරුවෙක් කියනවා වැරදි උත්තරයක් කියනවා. චමනි වැරදි උත්තරය. මේ බලන්න. බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන්නේ 29යි.
29ට උඩ මෙන්න වෙච්ච කෝණක. 50 ඍණ 29 21යි. මෙතනද මෙතෙන්ට 210යි. දෙකෙන් එක වැඩි කිරීම 21 වැඩි කිරීම 210 2205. ඊට පස්සේ බදුපසු නිෂ්පාදන අතිරික්ත දෙකෙන් එක වැඩි කළා. මෙන්න මේ කොටස 19ට යට සැපයුම් වක්‍රයට උඩ ඔන්න ඔය ප්‍රදේශය. කොහොමද එන්නේ? 19 ඍණ 5 14යි. කැසරේ අරන් හදන්න පුතේ. 19 ඍණ 5 වැඩි කිරීම 210යි. කීයද පුතේ? 1470. 1470. ඊළඟ ගන්නවා රජයේ බදු ආදායම හා බදුබර පාරිභෝගිකයන් නිෂ්පාදකයන් අතර බෙදී යන ආකාරය. බදු ආදායම කීයද පුතේ? 10 ගානේ කීයද? 210. 10 වැඩි කිරීම 210. 2100. රජයේ බදු ආදායම 2100. ඒක දෙන්න අතර බෙදෙනවා පුතේ. පාරිදරණ බදුබර. පාරිභෝගිකයා දරන බදුබර. පාරිභෝගික දරන බදුබර කීයද? මෙන්න 29යි 23යි අතර 6 ගානේ 210ක් පාරිභෝගිකය. 6 ගානේ 210ක් පාරිභෝගිකය. කීයද එතකොට? 6 ගානේ 210ක් කියන්නේ 1260. 1260ක් පාරිභෝගිකය. නිෂ්පාදකයා කීයද? මේ ටික පාරිභෝගිකයන් සමතුලිත දෙක අතර මේ ටික පාරිභෝගිකයන්. 6 ගානේ 210. මෙතන පුතේ 4 ගානේ 210. නිෂ්පාදකයා දරන බදුබර 4 වැඩි කිරීම 210. බලන්න 6 ගානේ 210ක් පාරිභෝගිකය 4 ගානේ 210ක් නිෂ්පාදකයා කීයද පුතේ? කීයද? 840. right ඔන්න පුතේ ලස්සනට ගානක් හරියට. දැන් පුතේ අපි කතා කළේ බදු පැනවීම. දැන් මම ඔබ රැගෙන යනවා අලුත් අත්දැකීමකට. ඒ තමයි බදු කපා හැරීමක් කරන්නේ කොහොමද? එකම දේ. එක පැත්තට ගියා දැන් ඒක අනිත් පැත්තට එන්න පුළුවන්ද? දැන් ඉනිමගකින් උඩකට නගින විදිය දැන් උගන්නලා තියෙනවා. ආයි බහින විදිය අමුතුවෙන් උගන්නන්න ඕන නැහැ. බදු පැනවීම කරා. දැන් අපි පුතේ බදු කපා හැරීමක් කරමු. ආන්න පුළුවන් විභාගෙට. තා එකම දේ. කාටවත් කියන්න බෑ බදු කපා හැරීම සිලබස් එකේ නේ එහෙම කියන්න බෑ. ආන්න පුළුවන්. මේ බලන්න පුතේ හොඳට. බදු පැනවීමක් කළා. ඒක පුළුවන්. ඒකෙම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය තමයි පුතේ පනවපු බද්දක් කපා හැරීම. මේ බලන්න හොඳට කසරේට අදහස් ඔලුවට ගන්න. බදු කපා හැරීම. මේ බදු පැනවීම කොහොමද වෙන්නේ? QS සමානයි A ධන B P. හරිද? බදු කොස් සැපයුම් සමීකරණය ගන්නේ කොහොමද? QS සමානයි A ධන B P කතා කරමු. P ඍණ T. බදු පැනවීමකදී පුතේ බද්ධ භාණ්ඩයේ මිලෙන් අඩු කරන සැපයුම් වක්‍රය මොකද වෙන්නේ? QP සැපයුම් වක්‍රය වමට විතැන්නේ. සැපයුම් වක්‍රය S ධන T කියලා වමට විතැන්නේ.
තේරෙනවද පුතේ? පුළුවන්. බදු කපා හැරීමකදී වෙන්නේ මොකක්ද? බදු කපා හැරීම QS සමානයි A ධන B P. හරිද? දැන් මේක බදු පැන වූ පසු එක. මේ තියෙන මොකද්ද? බදු පැන වූ පසු සමීකරණ. මම ඉස්සරහින් ලියනවා. බදු පසු සමීකරණ. මේ තියෙන මොකද්ද? බදු පසු සමීකරණ. මම පුතාට කිව්වොත් බදු පෙර එක හොයන්න කියලා. බදු පෙර එක හොයන්නේ කොහොමද පුතේ? මෙන්න QS සමානයි A ධන B. මෙතන බදු පනවද්දි බද්ද අඩු කළා. බදු කපා හරිද්දි පුතේ P ධන T වෙනවා. P ධන T. බද්ද කපා හරිද්දි පුතේ මේ බලන්න වෙනද? බද්ද කපා හරිද්දි ඔන්න S ධන T. බද්ද කපා හැරියම් පුතේ සැපයුම් වක්‍රය S කියලා ආයි පයින්නවා දකුණට. එහෙනම් පුතාට මේ අභ්‍යාසයේ 11 වෙනි ප්‍රශ්නේ මම පොඩක් කියලා දීලා පුතාට තනියම හදන්න දෙනවා. කොලයක හදන්න. හොඳේ පොතේ නෙවෙයි කොලයක හදන්න. කොලයක හදන්න වැරදුනොත් කමන්නේ අපි ඔරිජිනල් පොතේ හදමු. ඔය දීලා තියෙන්නේ පුතේ ඉස්සෙල්ලම දීලා තියෙන බදු පසු තොරතුරු ටික. ඔය ගානේ ඔය QD 300 10යි P QS ඍණ 60 ධන 5යි P කියන්නේ බදු පසු තොරතුරු ටික. බදු පසු තොරතුරු වලින් එන්නේ මොකක්ද? බදු පසු සමතුලිත මිල ප්‍රමාණ ටික. බදු පෙර එක හොයාගන්න ඕන නම් මෙන්න ක්‍රමය. බද්ද සමීකරණයේ මිලට බද්ද එකතු කරන්න. ඔච්චරයි මම කියන්නේ. මම පුතාට විනාඩි 15ක් දෙන්න හිතන්නත් එක්ක. අනිවාර්යෙන් හදන්න. වීඩියෝ එක බලන දරුවා වීඩියෝ එක නතර කරලා විනාඩි 15න් ගාන හදලා වීඩියෝ එක ප්ලේ කරන්න. පටන් ගමු. හදමු. ඔක්කොම කියලා දීලා හදන එකේ තේරුමක් නැහැ. කොලයක් ගන්න. ගාන හදමු. මේ බදු කපා හැරීමක්. හොඳින් කියවන්න. එක්තරා මුව ආවරණ වර්ගයක වෙළඳපොළ තරඟකාරීයයි සිතන්න. මෙම වෙළඳපොළේ ඉල්ලුම් ශ්‍රිතය හා මුව ආවරණයට රුපියල් 6ක අලෙවි බද්දක් පැනවීමෙන් පසු සැපයුම් ශ්‍රිතය පහත වේ. හයිලයිට් කරන්න පුතේ. අලෙවි බද්දක් පැනවීමෙන් පසු සැපයුම් ශ්‍රිතය පහත වේ. අලෙවි බද්දක් සැපයීමෙන් පසු සැපයුම් ශ්‍රිතය. එහෙනම් පුතේ මේ බලන්න. QD සමානයි 300 ඍණ 10යි P. 300 ඍණ 10යි P. හරිද? 10යි P. QS සමානයි ඍණ 60 ධන 5යි P. ඍණ 60 ධන 5යි P. පුතේ රතු පෑන රං ලියා ගන්න. මේ තියෙන්නේ බදු පසු සැපයුම් සමීකරණ. බදු පසු සැපයුම් සමීකරණ. එහෙනම් මේ තියෙන්නේ ඉල්ලුම් සමීකරණයයි බදු පසු සැපයුම් සමීකරණය. බදු පසු සැපයුම් සමීකරණය. එහෙනම් මේ දෙකෙන් එන්නේ පුතේ මට කියන්න හොඳට මොකක්ද? බදු පසු මිලයි බදු පසු ප්‍රමාණය. හරිද? රයිට්. කියනවා හොඳට බලන්න. පළවෙනි එක. මුව ආවරණයක් සඳහා සැපයුම් කරුවන් අපේක්ෂා කරන මිල කුමක්ද? එම මිල යටතේ ගැනුම් කරුවන් කොපමණ ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබේ. දැන් මට කියන්න පුතේ ඔයා අහන්නේ මොකක්ද? හොඳට බලන්න.
මුවාවරණයක් සඳහා සැපයුම්කරුවන් අපේක්ෂා කරන මිල කුමක්ද? එම මිල යටතේ ගැනුම්කරුවන් කොපමණක් ඉල්ලුම් කරනු ලබයිද? කොපමණක් ඉල්ලුම් කරනු ලබයිද කියලා. ඔතන වරහන් ඇතුළේ ලියන්නත්තේ මේ අහන්නේ බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. මේ අහන්නේ බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. හරිද? එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්න රෝමන් අංක 1 ළඟ ලියන්න මේ අහන්නේ බදුපසු මිලයි ප්‍රමාණය. එහෙනම් පුතේ මෙන්න මේ දෙක තුලනය කළාට පස්සේ අපිට ලැබෙන්නේ තේරුම් ගන්න. මේ දෙක තුලනය කළාට පස්සේ අපිට ලැබෙන්නේ බදුපසු සමතුලිත මිලයි ප්‍රමාණය. බදුපසු සමතුලිත මිලයි බදුපසු සමතුලිත ප්‍රමාණය. මට්ටම් කළ ඉලක්කම් දෙකේ බදුපසු සමතුලිත මිල කීයද? 24යි සමතුලිත ප්‍රමාණය 60යි. 24යි 60යි. ලස්සන තුලනය කළා පුතේ දාගන්න. දැන් ඔරිජිනල් පොතේ කොලේ පැත්තකට දාන්න සමතුලිත මිලයි ප්‍රමාණය ගන්න ලස්සනට. පොතේ ලියන්න. Right. දැන් මගේ පුතේ අදිමු ප්‍රස්තාරයක් පුංචි ප්‍රස්තාරයක් නිර්මාණය කරන්නට දෙමු. Q P හරිද? right. මේක අපි අතරක් ගහලා දාමු. දැන් දන්නවා දැන් short and sweet ඕනම දෙයක් කරන්න දාන්න. තුන්සීයයි මෙන්න පුතේ S ධන T ඍණ 60. හරි. මෙතන සමතුලිත මිල 24යි. සමතුලිත ප්‍රමාණය 60යි. මෙතන දාමු අපිට අවශ්‍ය වෙන නිසා 300 බෙදන්න 10යි 30යි. මෙතන මිල දාන්න අවශ්‍ය නැහැ. ගණනය කිරීමට අදාළ වෙන්නේ. right? ඔන්න පුතේ පුංචි කටු සටහනක් ඇඳගත්තා. මේ තියෙන්නේ හොඳට මතක තියාගන්න මොකක්ද මේ තියෙන්නේ? S ධන T බදුපසු එක. ඇත්ත වශයෙන් මේ තියෙන්නේ බදුපසු සමතුලිතය. ඔය ටික තමයි දීලා තියෙන්නේ. ගන්න එක ලස්සන හදාගන්න. රූපයක් අරන් ඔය රූපය අඳින්න පුතේ ඔය 19 වෙනි පිටුව අඳින්න. 19 වෙනි පිටුවේ ලස්සනට පරිමාණට අදින්න. ඔයා කටුසටහනක් ඇඳනනම් කලින් ගාන හදාදී ඒක අයින් කරලා දාන්න. 19 වෙනි පිටුවේ ඉතා අලංකාරට අදින්න. right. හරි. මොකද බලන්න ප්‍රශ්නේ? යන් ඊළඟට. ප්‍රශ්නාංක 2 රෝමන් අංක 2ට
රෝමන අංක දෙක අහනවා රාජ්‍ය බදු ආදායම කොපමණද? හදන්න පුළුවන්. බදු ආදායම රෝමන අංක දෙක. බදු ආදායම සමානයි. බදු ආදායම සමානයි. බලන්න පුතේ බද්ද කීයද? බද්ද රුපියල් 10යි. බද්ද කීයද? sorry රුපියල් 6යි. බද්ද රුපියල් 6යි. බද්ද රුපියල් 6යි. පුතේ බද්දට පස්සේ කොච්චර විකුණලාද බලන්න. බද්දට පස්සේ විකිනනවා කීයක්ද? මාස් 60ක්. 60ක් විකිනනවා. එහෙනම් මට කියන්න මගේ පුතී බද්ද කී? බදු ආදායම කී? 360. බදු ආදායම 360. හරිද? බදු ආදායම 360යි. ඊළඟ අහනවා පුතේ මොකක්ද? right. යන්නේ. තුන්වෙනි එක ළඟ තරුවක් දාන්න ආර්ථික අතිරික්තය ළඟ. තුන්වෙනි එක ළඟ තරුවක් දාලා තුන්වෙනි ප්‍රශ්නේ මෙහෙම හදාගන්න තියෙනවා. තුන්වෙනි තරුවකුත් දාන්න බදු පසු ආර්ථික අතිරික්තය. තුන්වෙනි එක ළඟ තරුවක් දාන්න බදු පසු ආර්ථික අතිරික්තය. බදු පෙරේවට තාම ගියේ නෑ. තාම බදු පසු ඒවා තියෙන්නේ. තරුවක් දාන්න පුතේ තුන්වෙනි එක ළඟ ආර්ථික අතිරික්තය ගන්න කරන්න කියලා තියෙන්නේ. එතන පුතේ හදන්න බදු පසු ආර්ථික අතිරික්තය ගන්න එක. බදු පසු. අපි ඒක පොඩ්ඩක් තියලා යනවා බදු පැනවීමට පෙර සැපයුම් සමීකරණය දක්වා. බදු පැනවීමට පෙර සැපයුම් සමීකරණය දක්වා. බදු පැනවීමට පෙර සැපයුම් සමීකරණ දක්වා. පුතේ මේ තියෙන්නේ බදු පසු එක. බද්ද ගැහුවට පස්සේ. ඔය තියෙන්නේ බද්ද ගැහුවට පස්සේ. බදු පෙර එක හොයන්නේ කොහොමද? මෙන්න මතකයි සමීකරණය. QS සමානයි ඍණ 60 ධන 5යි P. බදු පෙර එක හොයන්නේ කොහොමද? නෝද වැඩේ තේරෙනවා. P ධන T. P ධන T. තේරුණා? P ධන T. දැන් සුළු කරමු. QS සමානයි ඍණ 60 ධන 5 වැඩි කිරීම P ධන T. T එකේ පුතේ බද්ද 6යි. බද්ද 6යි. QS සමානයි ඍණ 60 ධන 5යි P පසරක් 6 30යි. පසරක් 6 30යි. එනවා QS සමානයි ඍණ 60යි ධන 30යි ඍණ 30යි. ධන 5යි P. මෙන්න පුතේ බදු පෙර සැපයුම් සමීකරණය. මේ මොකක්ද? බදු පෙර එක හොයාගත්තා. මේ ගත්ත එහෙනම් මොකක්ද පුතේ? බදු පෙර. හදාගන්න පුතේ. බදු පෙර. බදු පෙර සැපයුම් සමීකරණය. හරි. බදු පෙර සැපයුම් සමීකරණය. යා.
දැන් අපි බලමු පුතේ බදු පෙර ඊළඟ ප්‍රශ්නය අහනවා. අංක 5. කොවිඩ් වසංගතය හමුවේ මුවාවරණ නිෂ්පාදනයේ දිරිගැන්වීමේ අරමුණ. මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ මුවාවරණ නිෂ්පාදනයේ දිරිගන්වනවා. වැඩි කරන්න ඕන වෙනවා. දිරිගැන්වීමේ අරමුණින් බද්ද ඉවත් කිරීමෙන් පසු බද්ද ඉවත් කිරීමෙන් පසු සමතුලිත මිල ප්‍රමාණය ගණනය කරා. දැන් පුතේ ඊටම ලේසි ගන්න මේ ඉල්ලුම් සමීකරණය QD සමානයි 300 ඍණ 10යි P 300 ඍණ 10යි P P මෙන්න මේ දෙක තුලනය කරන්න එතකොට එන්නේ මගේ පුතේ බදු පෙර සමතුලිත මිල සහ බදු පෙර සමතුලිත ප්‍රමාණය. ගණන ලකඩේට ගන්න. බදු පෙර සමතුලිත මිල පුතේ 22යි. බදු පෙර සමතුලිත ප්‍රමාණය පුතේ 80යි. හදන්න ගන්න. සමීකරණ දෙක තුලනය කරගන්න. right. දැන් මගේ පුතේ බලන්න හොඳට. දැන් බද්ද කපා හරිනවා. බද්ද කපා හැරියා සැපෙම් වක්‍රය ආයි මොකද වෙන්නේ? දකුණට විතරෙන් වෙනවා. ආයි තිබිච්ච තැනට එනවා. මෙන්න මෙහෙම තිබිලා තියෙනවා. සමාන්තර රේඛාවක් අඳින්න. ඔන්න පුතේ S. ඔය තියෙන්නේ S. එහෙනම් බද්දට පෙර සැපෙම් වක්‍රය පටන් ගන්න තියෙන්නේ කීයද? 30න්. හොඳ වැඩේ 30න්. හරිද? බද්දට පෙර සමතුලිතයේ තිබිලා තියෙන කීයේ මෙන්න බදු පෙර සමතුලිතය 22යි. බදු පෙර සමතුලිත ප්‍රමාණය කීයේ 80යි. 80යි. දැන් අර කලින් ටිකම තමයි ඉතින් ආයෙ වෙනසක් නැහැ. මෙන්න මෙතනින් එනවා සුද්ධ මිල කීයද 24න් 6ක් 18යි. ලස්සන රූපේ හැඩ කරන්න රූපය හැඩ කරගන්න විනාඩියක් පොඩ්ඩක් හිමිහිට ගියා කියලා කලබල වෙන්න එපා. හැමදරුවටම ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට යන්න. තුමේ දක්ෂයෝ ටික අල්ලන් ගිහින් එහෙම කළ වැඩක් නැහැ. හැමදරුවටම ගන්නන්න ඕන. right. හොඳයි. දැන් පුතේ බලන්න හොඳට අපි අර ප්‍රශ්නයක් අතහැරලාවනේ 13 වෙනි පිටුවේ රෝමන් අංක 3ට යන්න. 13 වෙනි පිටුවේ රෝමන් අංක 3ට යන්න. 13 වෙනි පිටුවේ රෝමන් අංක 3 මොකද පුතේ යන්නේ? බදු පසු ආර්ථික අතිරික්තය. බදු පසු ආර්ථික අතිරික්තය. ගන්න කරමු. ඒ තමයි ලේසි. ආර්ථික අතිරික්තය හැදෙන්නේ කොහොමද පුතේ හැමතිස්සෙම? පාරිභෝගික අතිරික්තය දාන නිෂ්පාදන අතිරික්තය. පාරිභෝගික අතිරික්තය දාන නිෂ්පාදන අතිරික්තය. ඕනම වෙලාවක ආර්ථික අතිරික්තය හැදෙන්නේ පාරිභෝගික අතිරික්තය දාන නිෂ්පාදන අතිරික්තය. ගන්න කරමු. බදු පසු පාරිභෝගික අතිරික්තය. බදු පසු පාරිභෝගික අතිරික්තය. දෙකෙන් එක වැඩි කළා
මෙන්න මේ කොටස පුතේ. මෙන්න මේ කොටස. ගණනය කරමු. 30 ඍණ 24. මෙතනද මෙතන කිව්වේ. බදුපස් පාරිභෝගිකයා ගෙවන මිල වෙන්න පාරේ ගෙවන මිල 24යි. 24ට උඩ මේක. 30න් 24ක් ගියාම 6යි. මෙතන ඉඳලා මෙතෙන්ට 60යි. කීයද පුතේ? 180යි. 180. දෙවෙනි එක බදු පසු නිෂ්පාදන අතිරික්ත එක. කොහොමද එන්නේ? මෙන්න මේ ටික පුතේ. මෙන්න මේ ටික. ගණනය කරමු. මෙතනගේ දාගන්න පුළුවන් කීයද පුතේ? මෙතනගේ අලුත් සැපෙම ඍණ 30 ධන 5යි පීනේ. අලුත් සැපෙම සමයක ඍණ 30 ධන 5යි පීනේ. ආ 30 බෙදන්න 5න් කීයද? 6යි. ඔතන මිල 6යි. නිෂ්පාදන අතිරික්ත ගමු. දෙකෙන් එක වැඩි කළා 18 ඍණ 6 මේ ත්‍රිකෝණය 18 ඍණ 6 12යි වැඩි කිරීම 60යි කීයද 360 එහෙනම් පුතේ ඔය දෙකේ එකතුව බදුපසු ආර්ථික අතිරික්තය කීයද 540 හදාගන්න. Right. කීයද වෙන? බදුපසු ආර්ථික අතිරික්ත 540. යගිලා. ඊවස් යනවා පුතේ 19 වෙනි පිටුවේ උඩ ආයන් ආර්ථික අතිරික්තය එතන යන්තේ බදු පෙර 19 වෙනි පිටුවේ ආයන උඩ යන්නේ බදු පෙර. එහෙනම් බදු පසු 540. එහෙනම් බලන්න පුතේ හොඳට බදු පෙරහන් බදු පෙර පාරිය අතිරික්තය. දෙකෙන් එක වැඩි කළා බදර පෙර සමතුලිත මිලනේ. බදර පෙර තිබුණේ සමතුලිත මිල 22ට උඩ ඉල්ලුම් වක්‍රයට යන්න. 22ට උඩ ඉල්ලුම් වක්‍රයට යන්න. කොහොමද ගන්නේ? දෙකෙන් එක වැඩි කළා 30 ඍණ 22 වැඩි කරා 80. 30න් 22ක් ගියාම 8යි. මෙතනද මෙතෙන්ට 80. කීයද? 200 කීයද? 320යි. බදු පසු
නිෂ්පාදන අතිරික්තය සමානයි. දෙකෙන් එක වැඩි කළා නිෂ්පාදන අතිරික්තය. මෙන්න 22 ඍණ 6 වැඩි කිරීම 80. 22කින් 6ක් 16යි. 16 වැඩි කිරීම 80. බදු පෙර මොකද මෙතන පෙර. කීයද? 640. 640. එනම් බදු පෙර ආර්ථික අතිරික්තය තිබිලා තියෙනවා. බදු පෙර ආර්ථික අතිරික්තය කීයද? 960. 960. right. ඊට පස්සේ ආනෝ පුතේ බලන්න සමාජ සුබ සාධනය ඉහළ යාම කොච්චරයි කියන ප්‍රශ්නේ. බද්ද ඉවත් කිරීමට පෙර රජය ගත් තීරණයෙන් බද්ද ඉවත් කිරීමට රජය ගත් තීරණයෙන් ආර්ථික සුබ සාධනයේ බලපෑම. පුතේ බදු පැනෙව්වම සමාජ සුබ සාධනය අහිමි වෙනවා. අධිබදු බරක් ඇති වෙනවා. බදු පැනෙව්වම සමාජ සුබ සාධනය අහිමි වෙනවා. අධිබදු බර ඇති වෙනවා. බදු කපා හැරියම් පුතේ කියන්නේ පැත්ත. සමාජ සුබ සාධනය වැඩි වෙනවා. අධිබදු බර අයින් වෙනවා. මෙන්න මේ ප්‍රමාණය තමයි පුතේ අපි ඔය අධිබදු බර ආදී වශයෙන් සමාජ සුබ සාධනයට වන හානිය වශයෙන් කතා කරන්නේ. බද්ද පනවුවම ඔය ප්‍රමාණයෙන් සුබ සාධනය අඩු වෙනවා. බද්ද ඉවත් කළාම ඔය ප්‍රමාණයෙන් සුබ සාධනය වැඩි වෙනවා. එහෙනම් සමාජ සුබ සාධනයේ සිදුවන ඉහළ යාම. සමාජ සුබ සාධනයේ ඉහළ යාම. සමාජ සුබ සාධනය ඉහළ යාම. ඔන්න ත්‍රිකෝණය ගන්න කරන් දෙකෙන් එක වැඩි කළා. මෙතන ඉඳලා මෙතෙන්ට 6යි. මෙතන ඉඳලා මෙතෙන්ට 20යි. කීයද? 60යි. සමාජ සුබ සාධනයේ ඉහළ යාම 60යි. එතන පුතේ වාක්‍යය පුදුලියන්නේ. බද්ද ඉවත් කිරීම නිසා සමාජ සුබ සාධනයේ ඉහළ යාම. බද්ද ඉවත් කිරීම නිසා සමාජ සුබ සාධනයේ ඉහළ යාම 60යි. බද්ද ඉවත් කිරීම නිසා සමාජ සුබ සාධනයේ ඉහළ යාම 60යි. හරි. ඕක පුතේ තව විදියකට හදන්න පුළුවන්. ඕක තව විදියකට හදන්න පුළුවන්. කොහොමද? මෙන්න මෙහෙම. බදු පෙර ආර්ථික අතිරික්ත ගන්න. බදු පෙර ආර්ථික අතිරික්ත. කීයද? 960. බදු පෙර ආර්ථික අතිරික්තය 960. බදු පෙර ආර්ථික අතිරික්තය 960. බදු පසු ආර්ථික අතිරික්තය කීයද? බදු පසු ආර්ථික අතිරික්තය 540. බද්දට පස්සේ ආර්ථික අතිරික්තය තියෙනවා 540. හැබැයි බද්දට පස්සේ ආර්ථික අතිරික්තය 540. මේක 180යි. මේක 360. බද්දට පස්සේ පාරිභෝගික අතිරික්තය ඔන්න නිෂ්පාදන අතිරික්තය. පුතේ මෙන්න මේ රජයේ බදු ආදායම ඔන්න ඔය ප්‍රමාණ රජයේ බදු ආදායම ඔය බදු ආදායම
ආණ්ඩුවට ගිහිල්ලා නැවත රටේ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා යොදවනු. මේ ප්‍රමාණය බදු ආදායම රජයට ගිහිල්ලා නැවත පාරිභෝගිකයාගේ නිෂ්පාදකයාගේ සුබ සාධනයට යෙදවෙනවා. නැවත පාරිභෝගිකයාගේ නිෂ්පාදකයාගේ සුබ සාධනයට යෙදවෙනවා. ඒවයේ අහිමි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ බදු ආදායමත් අපිට ගන්න. බදු ආදායම කීයද පුතේ? 6 වරක් 360. ඔය දෙකේ එකතුව 900යි. ඔන්න 900 අඩු කරන්න පුතේ 60න් ඒත් එනවා 60යි. සුබ සාධනේ ඉහළ යනවා. ඔහොමත් සුබ සාධනේ ඉහළ යාම ගණනය කරන්න පුළුවන්. මෙතන මතක තියාගන්න මේ බදු ආදායම පුතේ රජයට ගිහින් නැවත පාරිභෝගිකයන් ළඟට එනවා. ඒකයි එතෙන්ට බැහැ. මම පුතේ බදු අවසන් කළා. right. yeah. දැන් අපි යනවා ගැනුම්කරුවන් මත බදු පැනවීම කියන කොටසට. පුතේ අපි කිව්වා 12 වෙනි ප්‍රශ්නේ. ගැනුම්කරුවන් මත බදු පැනවීම. පුතේ ගැනුම්කරුව මත බදු පැනවීමකදී වෙන්නේ තේරුම් ගන්න. ගැනුම්කරුව මත බදු පැනවීමකදී වෙන්නේ එල්ලුම් වක්‍රය විතැන් වෙන එකයි. හරිද? right. මේ බලන්න පුතේ හොඳට. ගැනුම්කරුව මත බදු පැනවීම. අපි ගන්නේ වෙළඳපොලේ දෙපාර්ශ්වයක් ඉන්න එක්කෙනෙක් විකුණුම්කරුව අනිත් එක්කෙනා ගැනුම්කරුව. දැන් අපි මෙච්චර වෙලා කතා කළේ පුතේ විකුණුම්කරුවන් මත බදු පැනවීම. දැන් අපි කතා කරනවා ගැනුම්කරුවන් මත බදු පැනවීම. යා. යා. මෙන්න පුතේ ගැනුම්කරුව මත බද්දක් පැනෙව්වම වෙන්නේ මොකක්ද? මෙන්න ඉල්ලුම් වක්‍රය. හරිද? ඉල්ලුම් වක්‍රය. සැපයුම්කරුවා අලවිකරුව මත බද්දක් ගැහුවම සැපයුම් වක්‍රය වමට විතැන්වෙනවා. ඒ වගේමයි පුතේ ගැනුම්කරුව මත බද්දක් ගැහුවම ගැනුම්කරුව අධෛර්යමත් වෙලා ඉල්ලුම් වක්‍රය වමට විතැන්වෙනවා. හරිද? එතෙන්දිත් පුතේ මතක තියාගන්න මෙන්න මේ වක්‍ර දෙක අතර පරතරයෙන් කියවෙන්නේ බද්ද. ඒව වෙනසක් නැහැ. ඒකක බද්ද. මේ දෙක අතර පරතරයෙන් කියවෙන්නේ ඒකක බද්ද. right. ලස්සන රූප සටහන් සම්පූර්ණ කරගන්න.
right. ඊළඟට ගැනුම්කරුවන් මත පැන වූ අලවිබද්ධක ප්‍රතිඵලය ලෙස ගැනුම්කරුවන් මත පැන වූ අලවිබද්ධක ප්‍රතිඵලය ලෙස බද්ධේ රතු පැනතර ගන්න ප්‍රතිඵලය ලෙස බද්ධේ ප්‍රමාණයෙන් ඉල්ලුම් වක්‍රය වමට විතැන්වේ. 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 right. ඔරම් දෙනන් ගැනුම්කරුව මත බද්ධක් ගැහුවම ඉල්ලුම් වක්‍රය වමට විතැන්වෙනවා. එතන පුතේ වක්‍ර දෙක අතර පරතරය බද්ධේ ප්‍රමාණයෙන් වමට විතැන්වේ. හරිද පුතේ? right. හොඳ උස්මක් ගමු. ඊළඟ සානෝතේ තරංකාරී වෙළඳපොළක අලවන භාණ්ඩයෙන් ගැනුම්කරුවන් මත රජයේ විශේෂ බද්ධක් පනවන ලදී. මේ ප්‍රතිවිපාක ප්‍රස්ථාර සටහනකින් නිරූපණය කරයි. ප්‍රතිවිපාක ප්‍රස්ථාර සටහනකින් නිරූපණය කරයි. මේමයි පුතේ වෙන්නේ. පුතා දැකලා තියනව නේද? වෙළඳපොලේ භාණ්ඩවල මිල මෙන්න මෙහිම සඳහන් කරලා තියෙනවා. කොහොමද? මෙන්න මෙහෙම සටහන් කරලා තියෙනවා. ඔන්න අපි තුන් ෆ්‍රිජ් එකක් කියලා. මිල කොහොමද ගහලා තියෙන්නේ? 35000 plus VAT. මිල 35000 plus VAT. කොහොමද දැකලා තියෙන්නේ? මම මෙසේජ් එක දාන්න දැකලා තියෙන්නේ. ඔබ දැකලා තියෙනවනේ. මිල ගහලා ප්ලස් වැට් ලකුණු දාන්න. දැන් මොකද වෙන්නේ? ඔය බාණ්ඩ දුම් වැට් එක 10000යි කියලා. බාණ්ඩේ ගන්න ගියපු එකාට කීයක් ගෙවන්න ඕනවද කියනවා. කොහොමද කියන්නේ? බාණ්ඩේ මිල 35000යි. බද්ධ රුපියල් 10000යි. කීයක් ගෙවන්න වෙනවද පුතේ? 45000ක් ගෙවන්න. දැන් මේ ගන්න ගිය කාට කොහොමද මොකද වෙන්නේ පුතේ? බාණ්ඩේ මිල 35000යි. බද්ධ 10000යි. ඔක්කොම කීයක් ගෙවන්න වෙනවද? 45000ක් ගෙවන්න සිද්ධ වෙනවා. කීයක් ගෙවන්න වෙනවද? 45000ක් ගෙවන්න සිද්ධ වෙනවා. නිෂ්පාදකයා මොකද කරන්නේ? පාරිභෝගිකයාගෙන් අරන් ආණ්ඩුවට ගෙවන්න. පැහැදිලිද? right. මේ බලන්න පුතේ. දැන් අපි ඕක ලස්සන ප්‍රස්ථාර සටහනක ඉදිරිපත් කරන්න දෙමු. මේ බලන්න පුතේ. මෙන්න Q P මෙන්න D මෙන්න S හරිද? මෙන්න සමතුලිත මිල. සමතුලිත මිල P1 Q1. හරිද? right ඔබ තියෙනවා. දැන් පුතේ මේ තියෙන්නේ
බදු රහිත සමතුලිත මිල. බදු රහිත සමතුලිත මිල. බදු රහිත සමතුලිත මිල. බදු රහිත සමතුලිත මිල. ඔය හරිද? right. දැන් මොකද වෙන්නේ පුතේ? බද්ද පනවනවා ඒකේ ප්‍රතිඵලය විදියට ඉල්ලුම් වක්‍රය වමට විතැන්නේ. ඔන්න තිබුණ සමතුලිතය E. E. මෙන්න නව සමතුලිතය හැදෙනවා C. දැන් මෙන්න පුතේ නව සමතුලිත මිල C. සමතුලිත ප්‍රමාණය Q naught. නව සමතුලිත මිල අපි දාමු P naught කියලා. හරිද? මෙන්න මේ මිලට කියනවා නිෂ්පාදකයාට ලැබෙන සුද්ධ මිල. නිෂ්පාදකයාගේ සුද්ධ මිල. ඔය වෙලට කියන නිෂ්පාදකයාගේ සුද්ධ මිල. එදින කෙලිමු දැන්. මෙන්න පුතේ එනවා මිල P1 P naught P2 මිල එනවා. අන්නේ මිලට කියනවා පුතේ ගැනුම් කරුවා ගෙවන මිල. බදු පසු ගැනුම් කරුවා ගෙවන මිල. බදු පසු ගැනුම් මිල. බදු පසු ගැනුම් කරුවා ගෙවන මිල. ලස්සනට සටහන් කරගන්න. දැන් මොකෝ වෙන්නේ පුතේ? බද්දට පස්සේ විකුණන්නේ කීයද? P naught මිල. sorry. බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල කීයද? P2. අර වගේම මෙන්න මේ ටික බද්ද වශයෙන් ආණ්ඩුවට ගෙවන. නිෂ්පාදකයෙක් සුද්ධ මිල වෙන. ලස්සනයි. right. යමු. එන අර වගේම පුතේ. බද්දට පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල මෙන්න P2.
මෙන්න මේ ප්‍රමාණය ආණ්ඩුවට අරගන්න. නිෂ්පාදකයාගේ සුද්ධ මිල P නෝට්. නිෂ්පාදකයාගේ සුද්ධ මිල P නෝට්. එහම බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල P2. මේ ප්‍රමාණය ආණ්ඩුවට යනව බද්ද. හරිද? නිෂ්පාදකයාගේ ඉතුරු වන මිල මේක. දැන් අර වගේමයි පුතේ මෙන්න මේ ප්‍රදේශයෙන් පෙන්වන්නේ පාරිභෝගිකයා දරන බද්ද. පාට කරන්න ලස්සනට පොල්ලත්තක් වගේ අන්න එහෙම සයිඩ් එක ලියන්න. පාරිභෝගිකයා දරන බද්ද. වෙනසක් නෑ අර වගේමයි සමතුලිත දෙක අතර ප්‍රමාණය පාරිභෝගිකයා. කිසිම වෙනසක් නෑ. right මේ ටික පාඩ කරන්න නිෂ්පාදන අතර බදුපසු නිෂ්පාදකයා දරන බදු බර. නිෂ්පාදකයා දරන බදු බර. නිෂ්පාදකයා දරන බදු බර. නිෂ්පාදකයා දරන බදු බර. අර රූපෙමයි වෙනසක් නෑ. අර රූපෙමයි. මෙන්න මේ ත්‍රිකෝණේ පාට කරලා ලියන්න පුතේ. බදුපසු පාරිභෝගික අතිරික්ත. අරකමයි. බදුපසු පාරිභෝගික අතිරික්ත. බදුපසු පාරිභෝගික අතිරික්ත. බදුපසු පාරිභෝගික අතිරික්ත. බදුපසු පාරිභෝගික අතිරික්ත. බදුපසු පාරි අතිරික්ත. මේක පාඩ කරන්න. බදුපසු නිෂ්පාදන අතිරික්ත. බදුපසු නිෂ්පාදන අතිරික්ත. බදුපසු නිෂ්පාදන අතිරික්ත. මේ අහලා නැහැ පුතේ උනට අපි ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රදේශයෙන් පෙන්වන්නේ මෙන්න අහිමි වෙන සුබ සාධන. වෙනසක් නෑ. අහිමි වෙන සුබ සාධන. අහිමි වෙන සුබ සාධනය නැත්නම් අධිබදු. ලස්සනට පාට කරලා තියාගන්න පුතේ රූප. හරිද? right. Give me number. Yeah.
මේ බලන්න. කියගෙන යන්න. අර වගේමයි මේකෙ වෙන්නේ ඉල්ලුම් වක්‍රය වමට පයින් එක. මා සම කියන්නේ. නැත්නම් මා කියවට පසු කියන්නේ. මා කියවට පසු කියන්නේ. හැමෝම කියන්නේ ඔකට ඇරලා. බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල. බදුපසු නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. පාරිභෝගිකයා දරන බදු බර. නිෂ්පාදකයා දරන බදු බර. රජයේ බදු ආදායම. බදුපසු පාරිභෝගික අතිරික්තය. බදුපසු නිෂ්පාදන අතිරික්තය. අහිමි වන සමාජ සුබ සාධක. අලවිබද්දයි මේකයි අතර පුතේ කිසිම වෙනසක් නැහැ. අර කොටස් වල වර්ගඵල ටිකේ හැමයි. කිසිම වෙනසක් නැහැ නේද? විකෘම් කරුව මත බද්දයි ගෙනුම් කරුව මත බද්දයි කිසිම වෙනසක් නැහැ. අර රූපෙම තමයි. අරකේ සැපෙම වක්‍රවමට බෑනේ මේකේ ඉන්න වක්‍රවමට. ආයි කියන්නේ බදුපසු පාරිභෝගිකයා ගෙවන මිල. බදුපසු නිෂ්පාදකයා ලබන සුද්ධ මිල. පාරිභෝගිකයා දරන බදු බර. නිෂ්පාදකයා දරන බදු බර. රජයේ බදු ආදායම. බදුපසු පාරිභෝගික අතිරික්තය. බදුපසු නිෂ්පාදන අතිරික්තය. අහිමි වන සමාජ සුබ සාධක. හරි. දැන් පුතේ අපි කාලය අවසාන නිසා අදට කතාව නතර කරන්නේ නැහැ. අපි යනවා රාජ්‍ය ආර්ථිකයට යන්න. ඊයේ දවසේ භාණ්ඩ වර්ගවල පෙරේද දවසේ අපි පාස් පේපර් ටික කළා. නමුත් සාකච්ඡා කරගන්න වෙලාවක් උන්නේ. ගන්න රාජ්‍ය පොදු ආර්ථිකයේ ටියුට් එක පුතරෝන වතුර පොඩ්ඩක් බීලා ඉන්න. අපි ට්‍රැක් එක මාරු කරනවා. රාජ්‍ය පොදු ආර්ථිකයේ භාණ්ඩ වර්ගවල පාස් පේපර් වල. පුතේ මේ කරන හැම තියරි පාඩමක්ම පාස් පේපර් එක කරා. ඒක තමයි දැන් තියෙන හොඳම ක්‍රමවේදය. මෙතෙක් උගන්වපු හැම පාඩමකම පාස් පේපර් ටික කරලා. පාස් පේපර් ටිකත් එක්ක කරේ. ගණන් ටිකක් ගාලා රාජ්‍ය පොදු ආර්ථිකයේ ටියුට් එක අපි අර කරපු පාස් පේපර් ටික සාකච්ඡා කරමු. ෆෝන් එක රත් වෙලා නැත්නම් වතුර ටිකක් අරන් මෙහෙම පීදාලා පිබලා ගන්න. එතකොට රස්නේ අඩු වෙනවා. කාලෙන්නේ බුද්ධි ධනුෂ්ක ෆෝන් එක ගන්න වතුර ටිකක් අරන් දෙවැත්තේ ගන්න පිබින්න නැවත තියන්න. ෆෝන් එක රත් වුණාට කමන්නේ. right. Alright. Thank you කියලා මම ජද්දාලා. බුද්ධි. හොඳ අදහසක් නේද right. යන්න. පුතේ එන්න. පෙට්ටු අංක 11. මේ තව යාළුවෝ මෙසේජ් දෙනවා. සීතකරනේ දාලා ගන්න කියන්නේ. අයිස් කැට දෙකක් ෆෝන් එක දෙපැත්තෙන් තියාගන්න. ඔන්න ඔයගේ යාළුවෝ බුද්ධි ධනුෂ්ක යවන උත්තරය සීතකරනේ දාලා තියාගන්න. දෙක අයිස් කැට දෙකක් දෙපැත්තෙන් තියාගන්න. මොකක් හරි කරන්න ඉතින් කියලා යාළුවෝගෙන් දී අහන්න. අපේ ටිකක් ටිෂුට ළමයිට කියන්නේ නැහැ. එතකොට දෝගා ප්‍රෙපෙයාර් ෆෝන්. ඔව් හරි. යන්න. 11 වෙනි පිටුව. 11 වෙනි පිටුව කියනවා පුතේ 2019 ප්‍රශ්නය. පොදු භාණ්ඩයක් යනු බලමු MCQ කීයක් තියෙද? MCQ 6ක් තියෙනවා. 6න් 6ම හරියනවද බලමු. පොදු භාණ්ඩයක් යනු මතක් කරමු පුතේ පොදු භාණ්ඩ. පාරිභෝජනයේදී තරංගකාරීත්වයක් ඇති පාරිභෝජනයේදී තරංගකාරීත්වයක් නැති පාරිභෝජනය සීමා කළ නොහැකි භාණ්ඩ පොදු භාණ්ඩ වේ. කොහොමද කියන්නේ? පාරිභෝජනයේදී තරංගකාරීත්වයක් ඇති පාරිභෝජනය සීමා කළ නොහැකි භාණ්ඩ පොදු භාණ්ඩ වේ.
තරංකාරීත්වයකුත් නැහැ. පාරිභෝජනයේ සීමා කරන්නත් බෑ. උඩ බලන්න ටක්කල්. උඩ කිව්ව උඩ නේ යෝධිය පොතේ උඩ. බලන්න. පොදු භාණ්ඩ. පාරිභෝජනයේ දෙපැත්ත බලන්න. තරංකාරීත්වෙත් නැහැ, සීමා කිරීමේ හැකියාවක් නැහැ. උත්තරාංක 2. උත්තරාංක 2. අපේ ඔයා කොයිද අක්කරයි අයියාද? ඔව්. අපි කොයි එයාලා තමයි ඉන්නේ. එහෙම තමයි. රයිට් යන්න. යන්න. එනම් පුතේ උත්තරාංක 2. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති භාණ්ඩයකි. දෙවෙනි එක සුද්ධ පොදු භාණ්ඩයක් තවත් එක් අතිරේක පුද්ගලයෙකුට භාවිතයට ගැනීමට ඉඩ සලසා දීමේ ආන්තික පිරිවැය. පුතේ අපි කොහොම මෙන්න මෙහෙම. සුද්ධ පොදු භාණ්ඩවල ආන්තික පිරිවැය ශූන්‍යයි. සුද්ධ පොදු භාණ්ඩවල ආන්තික පිරිවැය ශූන්‍යයි. සුද්ධ පොදු භාණ්ඩවල ආන්තික පිරිවැය ශූන්‍යයි. ඒකුයි අමතර කෙනෙකුට සැපයීමේ පිරිවැය ශූන්‍යයි. අපි බොහොම පැහැදිලිව කිව්වා සුද්ධ පොදු භාණ්ඩවල ආන්තික පිරිවැය ශූන්‍යයි. ඒ කිව්වේ මේ බලන්න. අපි යම් උදාහරණයක් ගත්ත මොකක්ද? අපි අර කිව්වේ නිකන් උදාහරණයක්. මෙහෙමම කියලා දුන්නා මතකද? ඔන්න පෙරල 54 සෙට් එකක් බූරුව ගන්න. කෑ ගහන්නේ. කෑ ගහන්නේ. අපිට මං කිව්ව මොකද්ද දියන්නේ කියලා. හරිද? ඔන්න පෙරල 54 සෙට් එකක් බූරුව ගන්න. 50ක් ඉන්න බූරුව ගහනවා වීදි ආලෝකයක් ඈ. හරිද? මේ බල්බ් එක පත්තු වෙන්න දවසකට යනවා එක රාත්‍රියකට රුපියල් 100ක්. රුපියල් 100ක් යනවා. එතකොට හොඳට බලන්න. ඔහොම ඉන්නකොට ඔන්න තව බූරුවකාරයෙක් එනවා. දැන් බූරුවකාරයෝ 50යි, තව බූරුවකාරයෙක් එනවා. 51 ඉන්නවා. හැබැයි පුතේ මෙතනට අලුතෙන් එකතු වීමක් සිද්ධ වෙන්නේ 100ම තමයි. අන්නේ නිසා කියනවා පුතේ පොදු භාණ්ඩ සැපයීමේ ආන්තික පිරිවැය 0.0. හරිද? රයිට්. එහෙනම් කියනවා පුතේ පොදු භාණ්ඩ සැපයීමේ ආන්තික පිරිවැය 0ක්. පොදු භාණ්ඩ සැපයීමේ ආන්තික පිරිවැය 0ක් ගණන් උත්තරාංක 2. right ආන්තික පිරිවැය 0. හරිද? right. තුන්වෙනි ප්‍රශ්නට එන උත්තරාංක 3. තුන්වෙනි එක සම්පත් බෙදා හැරීම කාර්යක්ෂමව බෙදා වෙන් කිරීම මිලයාන්ත්‍රණය හැකිවන්නේ පාසනාන් කවර භාණ්ඩයක? පුතිකෝ අපි සම්පත් බෙදී යාම අකාර්යක්ෂම කරන භාණ්ඩ වර්ග 4යි. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම කරන භාණ්ඩ වර්ග 4යි. මතක් කරමු භාණ්ඩ වර්ග 4. මොකද භාණ්ඩ වර්ග 4? කියමු කොහොසත්ද? මොකද භාණ්ඩ වර්ග 4? පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පොදු සම්පත්, පෞද්ගලික භාණ්ඩ. ඔය හතරම සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි. මොකද 4? පොදු භාණ්ඩ, පෞද්ගලික භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පොදු සම්පත්. බලන්න ඒ හතරයි තව එකක් උත්තරෙට දීලා. ඒ හතරයි තව එකක් උත්තරෙට දීලා. එහෙනම් ටික කරගන්න. පෞද්ගලික භාණ්ඩ අකාර්යක්ෂමයි. පොදු සම්පත් අකාර්යක්ෂමයි. සුභ සාධන පොදු භාණ්ඩ අකාර්යක්ෂමයි. සුභ සාධන භාණ්ඩ අකාර්යක්ෂමයි. ඒ ඇර මොකද්ද තියෙන්නේ පුතේ? නොමිල භාණ්ඩ. අර හතර ඇර තියෙන්නේ මොකද්ද? නොමිල භාණ්ඩ. ඉරක් අදින්න නොමිල භාණ්ඩ. නොමිල භාණ්ඩ. උත්තරාංක 3. පොදු භාණ්ඩ නිෂ්පාදනයට වෙළඳ 2020 4වෙනි ප්‍රශ්නය. පොදු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට වෙළඳපළ අසමත් වන්නේ. ඇයි පුතේ අසමත් වෙන්නේ?
වේදියාලෝක ප්‍රදීපාගාර වගේ පොදු භාණ්ඩ හදලා වෙළඳපළට සපයන්නත් බෑ, මිලක් අය කරන්නත් බෑ. අන්න හිතు. පොදු භාණ්ඩ හදලා වෙළඳපළට සපයන්නත් බෑ, මිලක් අය කරන්නත් බෑ. අන්න හිතු. එහෙනම් කියන පුතේ බලන්න උත්තර අංක 2. එබඳු භාණ්ඩයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් මිලක් අය කර ගැනීමට නොහැකි වන බැවින් පොදු භාණ්ඩ සපයන්න බෑ පුතේ. ඒක උපයන්න බැරි. වෙළඳපළට සපයලා මිලක් අය කරන්නත් බෑ. වියදම් පිරිවැය කවර කරගන්න විදියක් ඇත්තේ නැහැ. එහෙනම් 4ට 2. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති පසුනික 2016 පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති පාරිභෝජනය බැහැර කිරීමේ හැකියාවක් නොමැති භාණ්ඩය. තරඟෙකුත් නැල්ලු බැහැර කරන්නත් බැරිලු. උත්තරය උත්තරය සුද්ධ පොදු භාණ්ඩ. උත්තරය සුද්ධ පොදු භාණ්ඩයක්. හැබැයි එහෙම එකක් මෙතන නැහැ. උත්තරේ මොකක්ද? සුද්ධ පොදු භාණ්ඩ. පොදු භාණ්ඩයක්. ඔය ලක්ෂණ දෙක තියෙන පොදු භාණ්ඩයක්. හැබැයි පුතේ උත්තරේ එහෙම එකක් නැහැ. උත්තරේ එහෙම එකක් නැහැ. එහෙනම් පුතේ අපිට ඉන්තේරුවෙම කියන්න පුළුවන් මෙන්න මේ දේ මොකක්ද? පොදු භාණ්ඩේ විරුද්ධ වර්තය මොකක්ද? පෞද්ගලික භාණ්ඩය. හොඳට මතක තියාගන්න. පොදු භාණ්ඩේ විරුද්ධ පදේ පෞද්ගලික භාණ්ඩය. එහෙනම් අපිට කෙලින්ම කියලා දාන්න පුළුවන් උත්තරේ සුද්ධ පොදු භාණ්ඩය. හැබැයි අපිට කියන්න පුළුවන් මේක පෞද්ගලික භාණ්ඩයක් නෙවෙයි. ඇයි? සුද්ධ පොදු භාණ්ඩේ විරුද්ධ පදේ තමයි පෞද්ගලික භාණ්ඩය. උත්තර අංක 1. සුද්ධ පෞද්ගලික භාණ්ඩයක් විය නොහැකි. අපේ අරගොල්ල මොකද? වීඩියෝ කරන්න. අපේ මංගුවනේ ෆෝන් එක. ඒකත් වීඩියෝ කරන්න. මංගුව අර ෆෝන් එක. වීඩියෝ දෙකම වීඩියෝ කරන්න. හරිද? රයිට්. එහෙනම් පහට උත්තර අංක 1. අපේ අර ෆෝන් එකේ වීඩියෝ තියනවද? ඔව්. ඊපස්සේ 6 අධ්‍යාපනයේ සුබ සාධන භාණ්ඩයක් ලෙස හඳුන්වන්නේ. මතක් කරගන්න. අධ්‍යාපනයේ සුබ සාධන භාණ්ඩයක් ලෙස සැලකෙන. පුතේ අහුවා පාරිභෝජනය කරන කෙනාටත් බාහිර සමාජයටත් ප්‍රතිලාභ තියෙනවා නම් අන්න ඒකට කියන නමක් මොකද කියන්නේ පුතේ නම? සුද්ධ පොදු භාණ්ඩයක්. නෑ වැරදුනා. සුබ සාධන භාණ්ඩයක්. යම් භාණ්ඩයක පරිභෝජනය කරන පුද්ගලයාටත් බාහිර සමාජයටත් ප්‍රතිලාභ තියෙනවා නම් අපිව සුබ සාධන භාණ්ඩය. නැත්නම් තව නමක් කොහොමද? පරිභෝජනයේ බාහිරතා මොන බාහිරතාවද? ධන බාහිරතා තියෙන භාණ්ඩ. උත්තරාංක 1 අධ්‍යාපනය නිසා එය ලබන පුද්ගලයා සමාජයත් දෙපිරිසම ප්‍රතිලාභ ලබයි. උත්තරාංක 1. කොවන් 6න් 6ම හරි කියපු දරුවෙක් ඉන්න මෙසේජ් එකක් දාන්න මගේ හරි කියලා. ප්‍රශ්න 6න් 6ම හරි කියපු දරුවෙක් ඉන්න මෙසේජ් එකක් දාන්න මගේ හරි කියලා. නිලූෂ හරි VPS තාරක හරි මොන හොඳ දරුවෝ මගේ පන්තියේ ඉන්නේ. පහක් හරි කියපු දරුවෙක් තියෙනවා. රයිට් යන්න. කවීෂා මදුෂාන යාගෙත් හරි යාත උස්සන් ඉන්නවා. සංදීපානි ඒත් හරි 6ම හරි. රොසෙල් ලක්ෂිකා අත උස්සන් ඉන්නවා 6ම හරි. රයිට්. හොඳයි. යන් ඊට පස්සේ 2018 රචනා ප්‍රශ්නය. පහත දැක්වෙන දෑ පෞද්ගලික භාණ්ඩද පොදු භාණ්ඩද පොදු සම්පත් යන නිශ්චය කරන්න. සාගරයේ මත්ස්‍ය සම්පත පොදු සම්පත්. සාගරයේ මත්ස්‍ය සම්පත පොදු සම්පත්. ලයිට් එක පොදු සම්පත්. හරිද? රයිට්. ඊළඟ රූපවාහිනී විකාශන සංඥා පොදු භාණ්ඩ.
රූපවාහිනී විකාශන සංඥා පොදු භාණ්ඩ ටික කරගන්න. ජීවන රටාව කොලෙස්ටරෝල් මට්ටම් පිළිබඳ මූලික පර්යේෂණ පොදු භාණ්ඩ දැනුම කියන. හතරවෙනි එක ස්වාධිකාර බලපත්‍රයක් හිමි කරගත හැකි. අන්න එක හයිලයිට් කරන්න. ස්වාධිකාර බලපත්‍රයක් හිමි කරගන්න පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලිකව අයිති කරගන්න පුළුවන්. ඖෂධ සඳහා කෙරෙන පර්යේෂණ. ඒ පර්යේෂණයේ පුතේ පෞද්ගලිකව අයිති කරගන්න පුළුවන්. සීමා කරන්න පුළුවන්. තමන්ගේ කාටවත් නොදී ඉන්න පුළුවන්. උත්තරේ පුතේ පෞද්ගලික භාණ්ඩ. ස්වාධිකාර බලපත්‍රයක් හිමි කරගෙන ඖෂධ සඳහා සිදු කරන පර්යේෂණ පෞද්ගලික භාණ්ඩ. 2020 ගිය අවුරුද්දේ ප්‍රශ්නේ දැන් ඉන්නවා දෙවෙනි වර දරුවෝ කෙනෙක් දෙන්නේ ඒ අය බලන්න ඕන. පහත් දැක්වෙන දෑ සුද්ධ පොදු භාණ්ඩ ලෙස සැලකිය හැකිද නොහැකිද යන දක්වන්න. මෙයා සුද්ධ පොදු භාණ්ඩය කියලා සලකන්න පුළුවන්ද බැරිද කියලා දක්වන්න. පළවෙනි එක පුතේ මොකක්ද? ප්‍රදීපාගාර සුද්ධ පොදු භාණ්ඩය. ප්‍රදීපාගාර සුද්ධ පොදු භාණ්ඩයක් පාරිභෝජනයේ වළක්වන්නත් පුළුවන්. වළක්වන්න බෑ. පාරිභෝජනයේ වළක්වන්නත් බෑ. තරගෙකුත් නැහැ. සාගරයේ මසුන් පුතේ පුතා දන්න මසුන් කියන්නේ පොදු සම්පත්. දැන් සාගරයේ මසුන් සුද්ධ පොදු භාණ්ඩයක් නොවේ. සුද්ධ පොදු භාණ්ඩයක් නොවේ. වරාංග තුල යන පොදු සම්පතකි. සුද්ධ පොදු භාණ්ඩයක් නොවේ පොදු සම්පතකි. right පොදු සම්පතකි. සාගරයේ මසුන් කියපු දේ මොකක්ද? පොදු සම්පත්. නේද? වනාන්තර සාගරයේ ඔය ටික පොදු සම්පත්. ඊ අන්තර්ජාලය පුතේ සුද්ධ පොදු භාණ්ඩයක් නොවේ අර්ධ පොදු භාණ්ඩයකි. සුද්ධ පොදු භාණ්ඩයක් නොවේ අර්ධ පොදු භාණ්ඩයකි. දරුවෙකා රූපවාහිනී විකාශනය සඳහා මොකටද? ඒක පුතේ සුද්ධ පොදු භාණ්ඩය. රූපවාහිනී විකාශන සංඥා පොදු භාණ්ඩය. අන්තර්ජාලය සුද්ධ පොදු භාණ්ඩයක් නොවේ. අන්තර්ජාලය දාලා ඇත්තේ පුතේ අර්ධ පොදු භාණ්ඩවලට. ඊළඟ 9/2010 පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති වූද පාරිභෝජනයේ වැළැක්විය හැකි භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති වූද පාරිභෝජනයේ වැළැක්විය හැකි භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ. අර්ධ පොදු භාණ්ඩ. ඊළඟ පාරිභෝජනය වැළැක්විය නොහැකි නමුදු පාරිභෝජනයේ තරංකාරීත්වයක් පවතින භාණ්ඩ පොදු සම්පත්. පාරිභෝජනයේ වැළැක්විය නොහැකි නමුදු පාරිභෝජනයේ තරංකාරීත්වයක් පවතින භාණ්ඩ සේවා පොදු සම්පත්. දෙවෙනි එක පාරිභෝජනයේ වැළැක්විය නොහැකි නමුදු පාරිභෝජනයේ තරංකාරීත්වයක් පවතින භාණ්ඩ හා සේවා පොදු සම්පත්. පොදු සම්පත්. තුන්වෙනි එක පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති පාරිභෝජනය වැළැක්විය නොහැකි භාණ්ඩ හා සේවා තරගකුත් නැති වළක්වන්නත් බැරි ඒවා සුද්ධ පොදු. එහෙනම් පළවෙනි එක අර්ධ පොදු, දෙවෙනි එක පොදු සම්පත්, තුන්වෙනි එක සුද්ධ පොදු. දැන් ඉස්සරහින් ඉරි කෑල්ලක් ගහලා පුතේ උදාහරණයක් ලියන්න. උදාහරණ අහන්න. ඉස්සරහින් ඉරි කෑල්ලක් ගහලා උදාහරණ ලියන්න. උදාහරණ අහන්න. අර්ධ පොදු අධිවේගී මාර්ග. අර්ධ පොදු ඉරි කෑල්ලක් ගහලා යන්න අධිවේගී මාර්ග. දෙවෙනි එක පොදු සම්පත් ඉරි කෑල්ලක් ගහලා යන වනාන්තර සාගරය. වනාන්තරයේ සාගරය.
තුන්වෙනි එක සුද්ධ පොදු ඉරි කැලක් ගහලා යන්න වීදියාලෝක ප්‍රදීපාගාර. ගාලේ අපච්චි අපච්චි ගාලේ කියන්නේ මොකද්ද? ගාලේ කියන්නේ මොකද්ද? right. යන් ඊළඟ 10. 10 අධ්‍යාපනය පොදු භාණ්ඩයක් ලෙස නොසැලකීමට හේතු දෙකක් සඳහන් කරන්න. අධ්‍යාපනය පොදු භාණ්ඩයක් ලෙස නොසැලකීමට හේතු දෙකක්. පොතේ අධ්‍යාපනය කියන්නේ පෞද්ගලික භාණ්ඩයක්. පෞද්ගලික භාණ්ඩ ගොන්නෙත් අපි ඔබට විශේෂ නමක් වුව පුතේ මොකක්ද නම? සුබ සාධන භාණ්ඩයක්. එහෙනම් අපි කියනවා අධ්‍යාපනය කියන්නේ පෞද්ගලික භාණ්ඩයක්. පෞද්ගලික භාණ්ඩවලත් අපි කෑලි දෙකක් අඳුරගත්තනේ. අවගුණ භාණ්ඩයි සුබ සාධන භාණ්ඩ. ඒකෙත් පුතේ මොන භාණ්ඩයක්ද? සුබ සාධන භාණ්ඩ ගොඩට වැටෙන එක. සුබ සාධන භාණ්ඩ ගොඩට වැටෙන එක. සුබ සාධන භාණ්ඩ ගොඩට වැටෙන එක. හරිද? සුබ සාධන භාණ්ඩ ගොඩට වැටෙන එක. පුතේ පොදු භාණ්ඩයක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ දෙක තියෙනවා. මොකද්ද? පාරිභෝජනයේදී තරංගයක් නොමැති වී. පාරිභෝජනයේදී තරංගයක් නැති වෙන්නේ. පාරිභෝජනයේදී තරංගයක් නොමැති වීම. දෙවෙනි එක පාරිභෝජනය සීමා කළ නොහැකි වී. එහෙනම් පොදු භාණ්ඩයක් වෙන්න නම් ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද? පාරිභෝජනයේදී තරංකාරීත්වයක් නොමැති වෙන්න ඕන. පාරිභෝජනයේ සීමා කළ නොහැකි වෙන්න. හැබැයි අධ්‍යාපනයේට ඔය දෙකමනේ. අධ්‍යාපනයේට ඔය දෙකමනේ. මොකද කිව්වේ? අධ්‍යාපනය පාරිභෝජනයේ තරංගයක් තියෙනවා. අධ්‍යාපනයේට තරංගයක් ඇත. පුදුම තරංගයක් නේ තියෙන්නේ. සීමිත ප්‍රමාණයක් ගන්න. පොරකන අධ්‍යාපනයේ. පොතේ පාරිභෝජනයේ සීමා කළ හැකි. සල්ලි ගෙවන එකාට විතරයි දෙන්නේ. නේද? මේ Zoom එකෙන් ගන්න එක අපිට ඕන මොකක් කරන්න පුළුවන්ද? සල්ලි ගෙවන එකාට විතරක් එන විදියට බ්ලොක් කරන්න පුළුවන්. පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. නේද? මේ දෙන අධ්‍යාපනය බ්ලොක් කරන්න පුළුවන්. විකුණන්න පුළුවන්. බ්ලොක් කරන්න පුළුවන්. සල්ලි ගෙවන්න බැරි එකාට එන්න බැරි වෙන්න බ්ලොක් කරන්න පුළුවන්. සල්ලි ගෙවන්න බැරි එක අයලවල දාන්න පුළුවන්. නේද? අන්න එනම් පුතේ අධ්‍යාපනයේට තරගෙකුත් තියෙනවා. පාරිභෝජනීය සීමා කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනය සුබ සාධන මේ අධ්‍යාපනය පොදු භාණ්ඩයක් නෙවෙයි. ලියන්න පුතේ නොවන සැලකීමට හේතු දෙකක් සඳහන් කරන්න. පළවෙනි හේතුව ලියන්න පුතේ. අධ්‍යාපනය පාරිභෝජනයට තරගයක් පැවතී. අධ්‍යාපනය පාරිභෝජනයට තරගයක් පැවතී. අධ්‍යාපනය පාරිභෝජනයට තරගයක් පැවතී. දෙක ලියන්න. අධ්‍යාපනය පාරිභෝජනය සීමා කළ හැකි වී. අධ්‍යාපනය පාරිභෝජනය සීමා කළ හැකි වී. අධ්‍යාපනය පාරිභෝජනය සීමා කළ හැකි වී. ඊළඟ පුතේ ඊළඟ ප්‍රශ්නය 2009 සුබ සාධන භාණ්ඩ හා අවගුණ භාණ්ඩ අතර වෙනස පෙන්වුම් කොට උදාහරණ දෙන්න. ලියපු උත්තරේ මොකක්ද මේ සුබ සාධන භාණ්ඩයක් වෙන්නේ? ධන බාහිරතා නිකුත් කරන භාණ්ඩ සුබ සාධන භාණ්ඩ. උදාහරණ අධ්‍යාපනයේ සෞඛ්‍ය. ලියන්න මේ පළවෙනි තර උදාහරණ.
පාරිභෝජනයේදී ධන බාහිරතා. පාරිභෝජනයේදී ධන බාහිරතා. නිකුත් කරන භාණ්ඩ නිකුත් කරන භාණ්ඩ සුබ සාධන භාණ්ඩ වේ. පාරිභෝජනයේදී ධන බාහිරතා නිකුත් කරන භාණ්ඩ සුබ සාධන භාණ්ඩ වේ. උදාහරණ අධ්‍යාපනයේ සෞඛ්‍ය. අධ්‍යාපනයේ සෞඛ්‍ය. ඊට පස්සේ යන්නේ රුලක් කරලා. පාරිභෝජනයේදී ඍණ බාහිරතා නිකුත් කරන භාණ්ඩ. පාරිභෝජනයේදී ඍණ බාහිරතා නිකුත් කරන භාණ්ඩ අවගුණ භාණ්ඩ වේ. අවගුණ භාණ්ඩ වේ. උදාහරණ ලියන්න. අරක්කු සිගරට්. හරිද? රයිට්. බලන්න ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද කියලා? බාහිරතා. මෙන්න මේ සතියේ මෙන්න මේ දේවල් කරනවා. පුතේ මම පුතාට හෙට දවසේ සහනාධාර ඇතුළත් පැය 3ක 4ක වීඩියෝ එකක් දානවා. පුතාට ගිය මාසේ ඉතුරු වෙච්ච 54 පේපර් එක සාකච්ඡා කරලා දානවා. වීඩියෝ එක. ඊළඟ පුතා මේ සතියේ මේ මාසෙට දීපු ප්‍රශ්න පත්‍ර 8 ලියලා තියෙන්න ඕන. සාකච්ඡා කරා. අනිත් එක පුතේ ලබන සතියේ පැය දෙකක් අරන් ප්‍රශ්න පත්‍රයක් පැය දෙකක් අරන් මුදල් ඒකක පරීක්ෂණය තියෙනවා. මුදල් ඒකක පරීක්ෂණය තියෙනවා. හරිද? right. පුතාට දීලා ඇති මුදල් MCQ 25කි මුදල් පේපර් එකකි ඒ දෙක ලියන්න එපා. ඒ දෙක තමයි පේපර් එක විදිහට තියෙන්නේ. හරිද? හරි එහෙනම් කාල වේලාව ඉක්ම ගිහිල්ලා අදට අපි කතාව අවසන් කරනවා. හරිද? ආයුබෝවන් තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න ඕන. නිවසට වෙන්න. ඒ කොල්ල නේ. ඒ මොකෝ? කොල්ලනේ කියන්නේ?